බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ භික්ෂුන් වහන්සේලාගෙන් විශේෂ ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි මහණෙනි මේ කිඹුල්වත් නුවර දසකතා ලාභී තමනුත් දසකතා ලාභී මේ අන් අයවත් දසකතාවේ සමාදන් කරවන යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවාද කියලා අහනවා. මොකද මේ දසකතා කියලා කියන්නේ? පිටුතරි මේ ශාසනී යම්කිසි භික්ෂුවක් පෘථග්ජන භාවයේ ඉඳලා අරහත්වයේ දක්වා අරගෙන යන මේ ශාසනී තියුණු භාවයට පත්වෙච්ච භික්ෂුවක් ළඟ තිබිය යුතු ගුණාංග 10ක් තියෙනවා. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, ආරද්ධ වීරිය කතා, වීර්යාරම්භ කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලා මෙන්න මේ විදියට පිංගතුනි තියෙනවා කරුණු 10ක්. මේ කාරණාවල් 10 යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් තුල දියුණු කරගත යුතු, දියුණු කරගත හැකි විශේෂ කාරණාවල් 10ක් හැටියට හඳුන්වන්නට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දැන් මේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා. මහණෙනි මේ කිඹුල්වත් නුවර ඉන්නවද තමන් දසකතා ලාභී එවැගේම තමයි අන් අයවත් දසකතාවේ සමාදන් කරවන යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉන්නවාද කියලා භාග්‍යවතුන් වහන්සේ අහනවා. මොකද බුදුරජාණන් වහන්සේ මම අර කලින් කිව්වාගේ මේ ශාසනයේදී වුණත් මේ ශාසනයේ දියුණුව ඇති කරන පිරිස ගැන විතරයි විමසන්නේ. දැන් එතන කරුණක් කියනවා සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා තත්තසෝ සයන් දස්සනං කතාවත්තූනං ලාභී හෝති. සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා තමන් දසකතා ලාභී නමුත් පරං තත්තන ඕවදති න අනුශාසති. අන් අයව දසකතාවෙහි සමාදන් කරවන්නේ නැහැ. අල්පේච්ඡ භාවයට පත් කරවන්නේ නැහැ. සන්තුට්ටි භාවයට පත් කරවන්නේ නැහැ. විවේක භාවයට පත් කරවන්නේ නැහැ. ඒ වගේ කතා පවත්වන්නේ නැහැ. එතකොට තමන් දසකතා ලාභී හැබැයි අන් අයව දසකතාවේ සමාදන් කරවන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කිනා තමාට සුවදායකයි. හැබැයි අන් අයට අනුග්‍රහ කරන්නේ නැහැ. ඒ නිසා එවැනි භික්ෂුන් වහන්සේලා පිළිබඳ අහන්නේ නැහැ. මොකද නමයිහං ශාසනස්ස වඩ්ඩිපක්කේ ටිතෝති. මොකද ඒ අය මේ ශාසනය දියුණු කිරීම පිණිස දායකත්වයේ දක්වන්නේ නැහැ. එහෙමනම් පින්වතුනි මේ ශාසනයේ ඉන්න භික්ෂුන් වහන්සේලා සිව්වණක් පිරිසගේම විශේෂම දායකත්වයේ තමයි තමන් යම්කිසි දියුණුවක් ලබනව වගේම මේ අන් අයවත් දියුණුවට පත්වෙන විදියට උපකාර කිරීම. අන් අයවත් දියුණුවට පත්වෙන විදියට උපකාර කිරීම පින්වතුනි මේ ශාසනයේ දියුණුවක් කොට සලකන්න පුළුවන්. අර ඒ නිසානේ පින්වතුනි මේ මහරහතන් වහන්සේලා රහත්භාවයට පත්වනයෙන් පස්සේදී ධර්ම ඉගෙන ගන්නේ. මොකද ධර්ම ඉගෙන ගන්නේ උන්වහන්සේලා රහත්භාවයට පත් වුණාම ඒකට විශේෂම හේතුව තමයි උන්වහන්සේලා අනිත් ඉදිරි පරම්පරාවට ධර්මයේ දායාද කිරීමට. අනාගත පරම්පරාවට ධර්මයේ දායාද කිරීම උදෙසා තමයි උන්වහන්සේලා ධර්ම ඉගෙන ගන්නේ. ඒකට කියනවා භණ්ඩාගාරික පරියප්තිය කියලා. ඒතර බුදුහාමුදුරුවෝ මෙන්න මේ තමන් දසකතාවෙහි සමාදන් වෙලා තියෙනවා. හැබැයි අන් අයව දසකතාවේ සමාදන් කරවන්නේ නැත්නම් ඒ භික්ෂුන් වහන්සේලා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ හොඳින් ඉන්නවද කියලාවත් අහන්නේ නැහැලු. හැබැයි සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා අනිත් භික්ෂුන් දසකතාවෙහි සමාදන් කරවනවා. හැබැයි තමන් දසකතාවේ සමාදන් වෙන්නේ නැහැ. යෝපන්න දස්සනං කතාවත්තූනං අලාභී පරං තේහි ඕවදති තේන කතවත්ත සදිය නත්තං කියලා පැහැදිලි කරලා තියෙනවා. හරියට උපනන්දෝ ශක්‍ය පුත්තෝ විය. උපනන්ද තෙරුන් වහන්සේ ශාක්‍ය පුත්‍රී තෙරුන් වහන්සේ ආන්ගේ වගේ අන් අයට උගන්වනව. හැබැයි තමන් තුළ දියුණුවක් වර්ධනය කරගන්නේ නැහැ.
තමන් ඒ පිළිබඳව ඇල්මක් තමන් ඒ පිළිබඳ කැමැත්තක් දක්වන්නේ නෑ. ආන්න ඒක විශේෂ කාරණාවක් හැටියට සලකන්න පුළුවන්. එහෙමනම් තමනුත් මේ කාරණාව දැනගන්නට ඕන අනිත් අයට පිහිටුවනකොට තමනුත් මේකේ පිහිටලා කටයුතු කරන්නට උනන්දුවක් ඇති කරගන්නට ඕන. සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා තමන්ගේ ළඟ දසකතාලාභී භාවයකුත් නෑ. ඒ වගේම තමයි අන් අයව දසකතාවේ සමාදන් කරවන්නෙත් නෑ. හරියට නිකන් ලාළුදායි තෙරුන් වහන්සේ වගේ. ලාළුදායි තෙරුන් වහන්සේ තමන් මේ ගුණාංග 10 පිහිටලත් නෑ, දියුණුවක් ලබලත් නෑ. අන් අයවත් මේ ගුණාංග 10හි දියුණුවක් පිහිටක් ලබල නෑ. ඊළඟට හතරවෙනි කෙනා තමයි තමනුත් දසකතාලාභී. යෝපන සයං දස්සනං කතාවත් වූනං ලාභී. මේ දසකතාවෙහි තමන් සමාදන් වෙලා ඉන ලබල ඉන්නවා. පරම්පිතේහි ඕදති, අන් අයවත් එහි සමාදන් කරවනවා. එතකොට ඒ කෙනා තමන්ටත් හිතසුව පිණිස පවතිනවා, අනුන්ටත් හිතසුව පිණිස පවතිනවා. හරියට කවුරු වගේද? සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, කාශ්‍යප මහරහතන් වහන්සේ ආදී 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වගේ. ඇයි බුදුරජාණන් වහන්සේ ඒ අය පිළිබඳ තොරතුරු වහන්නේ? හේතුව තමයි මයිහං ශාසනස්ස වුඩ්ඩිපක්කේටිතෝති. මේ මගේ ශාසනයේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරනවා. ආන්න ඒ නිසයි භාග්‍යතුන් වහන්සේ ඒ අය පිළිබඳව කරුණු විමසන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙකු පිළිබඳ තොරතුරක් විමසනවා නම් ඒ තොරතුරු විමසන්නේම තමනුත් දසකතාලාභී විතරක් නෙමේ, අන් අයවත් දසකතාවේ සමාදන් කරවන, ශාසනය පිළිබඳ දියුණුවක් ඇති කරවන, ශාසනය පිළිබඳ උනන්දුවක් ඇති කරවන භික්ෂුන් වහන්සේලා පිළිබඳ විතරයි භාග්‍යවතුන් වහන්සේ පවා පැහැදීමෙන් ප්‍රසාදයෙන් කටයුතු කරන්නේ. මොකද ඒ අයගෙන් තමයි මේ ශාසනයට පින්වතුනි ලොකු සේවාවක් වෙන්නේ. දැන් අර දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ විශේෂයෙන්ම පැහැදිලි කරලා තියෙනවා. දැන් මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච භික්ෂුවක් ළඟ තිබිය යුතු ගුණාංග. මොකද දැන් ගොඩාක් වෙලාවට ශාසනික ප්‍රශ්නවලදී සමහර වෙලාවට සමහර දෙනෙක් ඒ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන්නේ ඒ ශාසනික ප්‍රශ්නවලට මැදිහත් වෙන්නේ. සමහර වෙලාවට ඒව මග හරිනවා. සමහර වෙලාවට කාලානුරූපීව සුදුසු කාලේ නැති නිසාත් මග හරිනවා වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි, මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම බලාපොරොත්තු වුණා මේ සිව්වනක් පිරිසකින් මේ ශාසනය දියුණු කරවන්න. ඒ කොහොමද දියුණු කරන්නේ? දියුණු කරවන්නේ පින්වතුනි මේ ගල්මුල් කැතිපොළු අරගෙන නෙවෙයි. තද වචන වලින් කතා කරලා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පින්වතුනි දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය දෙවෙනි පොතේ 176 වෙනි පිටුවේ භාග්‍යතුන් වහන්සේ දවසක් ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්ද, එදා මාරයා නීරංජනා නදී තීරේ අජපාල නුගරක මුල සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පළවෙනි සතියේ මාරයා බුදුරජාණන් වහන්සේගේ ළඟට ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට අභියෝගයක් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ කෙලෙස් සිතක් හොයන අභියෝගයක් කරනවා. පින්වතුනි මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේට කියනවා, ඇවිල්ලා දැන් භාග්‍යතුන් වහන්සේට බොහෝ කරදර කරා. කරදර කරලා ඔය පදහන සූත්‍රයේ පින්වතුනි පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේට පින්වතුනි බුදු වෙන්න කලින් බොහෝ කරදර කරා. ඊතර සඳහන් කරනවා උන්වහන්සේට අභියෝග කරන්න, උන්වහන්සේව අපහසුතාවයට පත් කරවන්න පින්වතුනි දස බිම්බරක් මාරසෙනගක් ආවා කියලා. දස බිම්බරක් කියන්නේ කොයිතරම් ප්‍රමාණයක්ද? මේ මහ පොළොව වගේ 10 ගුණයක්. මහ පොළොව වගේ 10 ගුණයක් විශාල මාර සේනාවක් එදා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේ පදං වීරිය වඩන්න පටන් ගත්ත වෙලාවේ පින්වතුනි බෝසතාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා බාධා කළා. ඒ සියල්ලක්ම පරාජයට පත් කළා. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණෙන් පස්සේදී දැන් අර හතුරු කමින් කරගන්න බැරි වෙච්ච දේ මාරය ඇවිල්ලා මිතුරු කමින් කරනවා. කොහොමද? ආනන්ද හාමුදුරුවන්ට කියනවා බුදුරජාණන් වහන්සේ
සම්මා සම්බුද්ධත්වයට පත් වුණාම මාරය ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා. අතකෝ ආනන්ද මාරෝ පාපිමා එකල්හි මාරයා මේ පාපී මාරයා ආනන්ද යේනාහන් තේන උපසංකමි උපසංකමිත්වා ඒකමන්තං අට්ටාසී මගේ ළඟට ඇවිල්ලා එකත් පසෙක හිඳගෙන මෙන්න මෙහෙම මට කියනවා. පරිනිබ්බාතු දානිබන්තේ භගවා භාග්‍යවතුන් වහන්සේ ස්වාමීනි දැන් මේ පිරිනිවන් පාන කාලයයි. පරිනිබ්බාතු සුගතෝ සුගතයන් වහන්සේ පිරිනිවන් පානාසේක්වා. පරිනිබ්බාන කාලෝ දානී බන්තේ භගවතෝ භාග්‍යවතුන් වහන්සේ දැන් මේ පිරිනිවන් පාන කාලයයි. හරියට නිකන් මොන වගේද මේක? උදාහරණයකින් කියනවා නම් කවුරු හරි කෙනෙක් මිත්‍රයෙක් තමන්ගේ ළඟ ඉන්නකොට ආහාර ටික සූදානම් කරලා මතක් කරනවා මිත්‍රේ දැන් කෑම කමු නේද? දැන් බඩගිනිත් ඇති නේද? දැන් කෑම කන වෙලාව. දැන් නාගන්න වෙලාව. දැන් නිදාගන්න වෙලාව. කියන්නේ කාට හරි ඒව මතක් කරනවා කියන්නේ මිත්‍ර භාවයෙන් මතක් කරන්නේ. දැන් මාරයා මිත්‍රයෙක් වගේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ පරිනිබ්බාතු දානිබන්තේ භගවා භාග්‍යවතුන් වහන්සේ දැන් මේ පිරිනිවන් පානාසේක්වා. පරිනිබ්බාතු සුගතෝ සුගතයන් වහන්සේ පිරිනිවන් පානාසේක්වා. පරිනිබ්බාන කාලෝ දානිබන්තේ භගවතෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් මේ පිරිනිවන් පාන කාලයයි. හරියට දැන් මේ නාන කාලයයි. දැන් මේ ආහාර ගන්න කාලයයි. දැන් මේ නිදා ගන්න කාලයයි කියලා වගේ කාලය මතක් කරනවා. මිත්‍රයෙක් වගේ ඇවිල්ලා. ආන් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද එදා මම පාපී මාරයට මෙන්න මෙහෙම කිව්වා. නතවාහං පාපිම පරිනිබ්බායිස්සාමි පාපී මාරය මම පිරිනිවන් පාන්නේ නැහැ. යාව යම්තාක් මේ ශාසනයේ මේ බික්කුණ ශාවකා භවිස්සන්ති භික්ෂුවක් මෙන්න මේ වැනි තත්වයකට පත් නොවන තාක්කල් මොන වගේ තත්වයකටද? වියත්තා විනීතා විසරදා බහුසුතා ධම්මදරා ධම්මානුධම්ම පටිපන්නා සාමීචි පටිපන්නා අනුධම්මචාරිනෝ සකං ආචාරියකං උග්ගහෙත්වා ආචික්කිස්සන්ති දේසෙස්සන්ති පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානි කරිස්සන්ති. ආනන්ද මම මේ ශාසනයේ පිරිනිවන් මාරයට කිව්වා මේ ශාසනයේ මම පිරිනිවන් පාන්නේ නැහැ. වියත් විනීත විශාරද බහුශ්‍රුත ධම්මදර ධම්මානුධම්ම පටිපන්න සාමීචි පටිපන්න අනුධම්මචාරී ආචාර්යයන් වහන්සේලාගෙන් ධර්ම ඉගෙනගෙන සකං ආචාර්යකං උග්ගහෙත්වා මේ ත්‍රිපිටක කතාව හරියට ඉගෙනගෙන දේශනා කරලා පනවලා පිහිටවලා විවර කරලා බෙදලා ඔසවල තියලා උපන්නා වූ අන්‍ය මත ධර්ම කරුණු සහිතව සහ ධම්මේන සුනිග්ගහිතන් නිග්ගහෙත්වා ධර්ම කරුණු සහිතව මනාකොට නිග්‍රහ කරන භික්ෂුවක් පහළ වෙලා ධර්ම දේශනා කරන තාක්කල් මහණෙනි මාරයා මම පිරිනිවන් පාන්නේ නැහැ කියලා එදා මාරයාට බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. එවැනි භික්ෂුණියක් පහළ වෙන තාක්කල් මාරයා මම පිරිනිවන් පාන්නේ නැහැ. එවැනි උපාසකයෙක් පහළ වෙන තාක්කල් මාරයා මම පිරිනිවන් පාන්නේ නැහැ. එවැනි උපාසිකාවක් පහළ වෙන තාක්කල් මාරයා මම පිරිනිවන් පාන්නේ නැහැ. එවනම් පින්වතුනි මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවකගෙන් බලාපොරොත්තු වෙලා තියෙනවා මේ ශාසනය අභිවෘද්ධිය. නමුත් අපේ නම් අද තියෙන මතය මොකද්ද? ධර්මය කියලා කියන්නේ පහුරක් වගේ. ඒ පහුර හරියට ඊතර කරවීම සඳහා පාවිච්චි කරන දෙයක් වගේ. ඒ නිසා පහුර අපිට ඊතර කරන්න උදව් කරාම ඒ පහුර කරේ තියාගෙන යන්නේ නෑ වගේ මේ ධර්මයේ පවත් හරින කියලයි අද නම් අපිට සමහර වෙලාවට උගන්වන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කිසි තැනක පින්වතුනි කියලා නෑ ධර්මයක් හරින්න කියලා. භාග්‍යවතුන් වහන්සේ කිසි වෙලාවක පින්වතුනි දේශනා කරලා නෑ ධර්මයක් හරින්න කියලා. ධර්මයේ පින්වතුනි හැම වෙලාවකම අල්ල ගන්නට ඕන. රහතන් වහන්සේලා තමයි ධර්මයට වැඩිපුරම ප්‍රිය. ඒ නිසා තමයි රහතන් වහන්සේලා පින්වතුනි යම් තැනක යම් ධර්ම කරුණා සාකච්ඡා කරනවා නම් ඒ හැම ධර්ම කාරණාවක්ම උන්වහන්සේලා ඉගෙන ගන්නේ. ඒ මොකක් නිසාද? පින්වතුන් උන්වහන්සේලා ඉගෙන ගන්නේ ධර්මයට ඒ තරම් මනාප නිසා. එමනම් මේ ශාසනික දියුණුව ඇති කරවන ශාසනයේ පිළිබඳ ඇල්මක් ඇතුව කටයුතු කරන භික්ෂූන් වහන්සේලා පිළිබඳ ලෝතර බුදුරජාණන් වහන්සේ පවා පින්වතුනි විමසලා බලලා හොයලා තියෙනවා.
ඒ කාරණාව පින්වත්නි අති විශේෂ කරුණක් ඇත්තටම. මොකද අපි මේ ශාසනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්නට ඕන. මොකද අපි මේ ශාසනය වැරදි විදියට පාවිච්චි කරලා අපි මේ ශාසනය විනාශකාරී විදියට පාවිච්චි කරලා කටයුතු කරන එක නෙවෙයි කළ යුත්තේ. මේ ශාසනයේ රැකගන්න අවංක භාවයෙන් කටයුතු අපි කරන්නට ඕන. ඒක භික්ෂුවක් වෙන්න පුළුවන්, ඒක භික්ෂුණියක් වෙන්න පුළුවන්, උපාසකයෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්. ආන් ඒ විදිහට හිතලා පින්වතුනි අපි කටයුතු කරන්නට ඕන. හිතලා බලන්න පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය එක සුළු මොහොතක් විනාශ වෙන්න විදියට යම් කිසි කෙනෙක් කටයුතු කරොත් ඒ කෙනාට සංසාරේ පින්වතුනි බුද්ධෝත්පාද කාල ගණනාවක් යනකම් ඒ කෙනාට ප්‍රතිඵලයක් ලබන්න බැරි වෙනවා මේ ශාසනය තුලින්. ඒ කියන්නේ බුද්ධ ශාසනයක් කියන එකක් අහන්නවත් දකින්න බැරි වෙනවා. අල්ප මාත්‍රයක් කර මේ ශාසනය විනාශ කරන්න යම් කිසි කෙනෙක් සහාය වෙනවා නම්. හැබැයි යම් කිසි කෙනෙක් එක සුළු මොහොතක් හරි සිතුවිලි මාත්‍රයක් හරි මේ සම්බුද්ධ ශාසනය බබලවන්න ශාසනය දියුණු කරවන්න යම් කිසි කෙනෙක් කැප වෙනවා නම් ඒ කැපවෙන කෙනාට අප්‍රමාණ කුසල් පින්වතුනි කෙනාට ලැබෙනවා. සසර පුරාවටම ඒ කෙනාට වැදගත් වන සංසාරයේ පුරාවටම සුගති සම්පත්ම ලබලා දෙන මහා විශාල පුණ්‍ය කර්මයක් පින්වතුනි කෙනාට ලැබෙනවා. සම්බුද්ධ ශාසනයක් රැකගන්න කරන මෙහෙය වෙහෙස නිසාම. ඒක පින්වතුනි අති විශේෂ කරුණක්. දැන් බලන්න අපේ උපවාන මහරහතන් වහන්සේ එක ආත්ම භාවයක ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු චෛත්‍යයක් ආරක්ෂා කරනවා. එක දිව්‍ය ආත්ම භාවයක් ලබලා ධාතු චෛත්‍ය රකින්නවා. ඒ ධාතු චෛත්‍ය රැකලා පින්වත්නි ඒ ඇති කරපු දේ ඇති කරගත්තු කුසලයේ කොයිතරම් උත්කෘෂ්ඨ විපාකයක්ද කියලා කියනවා නම් පින්වතුනි උන්වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ පැවිදි වෙලා අරහත් ඵලෙ ලබනවා. උන්වහන්සේට ආරෝහ පරිණාහ දේහයක් තියෙනවා. ආරෝහ පරිණාම දේහයක් උන්වහන්සේට තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දෙවියෙකුට උනත් සාමාන්‍ය රහතන් වහන්සේ නම පහු කරලා ගිහිල්ලා ඉදිරියෙන් තියෙන දෙයක් බලන්න පුළුවන්. දෙවියෙකුට බෑ රහතන් වහන්සේ නමකගේ ශරීරේ විනිවිද දකින්න. හැබැයි ඉදිරියට ගිහිල්ලා බලන්න පුළුවන් පහු කරගෙන. නමුත් පින්වතුනි මේ උපවාන මහරහතන් වහන්සේගේ තේජවන්ත භාවය තේජස්වන්ත භාවයේ කොයිතරම් උත්කෘෂ්ඨද කියලා කියනවා නම් උපවාන මහරහතන් වහන්සේගේ සිරුර පහු කරගෙන කෙනෙකුට යන්න බෑ. දෙවියෙකුටවත් යන්න බෑ. ඒ තරම් තේජවන්ත භාවයක් උන්වහන්සේට තිබුණා. කොහොමද මේ තේජස ලැබුණේ? අර භාග්‍යවතුන් වහන්සේගේ ධාතු චෛත්‍යයක් ආරක්ෂා කරලා. එමනම් හිතන්න ධාතු චෛත්‍යයක් රැකීම ওই තරම් මානිසංස ලැබෙනවා නම් එක සුළු මොහොතක් හරි සම්බුද්ධ ශාසනය බබලවන්න යම් කිසි කෙනෙක් දායක වෙනවා නම් ඒ කෙනාට පින්වතුනි සංසාරයට කොයි තරම් මහ උපකාරයක් ලැබෙන කුසලයක් ලැබෙයිද? එනිසා බුදුරජාණන් වහන්සේ කැමැතට පැහැදිලි කරන්නේ තමනුත් මේ ශාසනින් දියුණුවක් ලබනවා. ඒ විතරක් නෙවෙයි මේ අන් අයවත් ශාසනයේ දියුණුවක් වෙනුවෙන් කටයුතු කරනවා. අන් අයවත් මේ ධර්මයේ තුලින් දියුණුවක් ඇති කරවනවා. ඒ නිසා පින්වතුනි ඒක විශේෂ කාරණාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආන්න ඒ අය පිළිබඳව විශේෂයෙන් මහනවා විමසනවා. ඔවුන්ගේ තොරතුරු දැනගන්නවා. ඔවුන් පිළිබඳ සුවදුක් විමසනවා. ඔවුන්ට යම්කිසි කරදරයක් වුණොත් භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. මොකද උන්වහන්සේ අනුග්‍රහයක් දක්වන්නම සුදුසු පිරිසක් නිසා ඒ පිරිස. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ අර භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි කිඹුල්වත් නුවර කවුද කියලා අහනවා. තමනුත් දසකතා ලාභී මේ අන් අයවත් දසකතාවේ සමාදන් කරවන භික්ෂුන් වහන්සේ කවුද කියලා අහනවා. ඒ වෙලාවේ පින්වතුනි එතන විශේෂයෙන්ම පැහැදිලි කරලා තියෙනවා. හරියට මොනරු පිරිසක් එකට එකතු වෙලා මේඝ ගර්ජනාවක් කරනවා වගේ මොනරු පිරිසක් එකට එකතු වෙලා හරියට හඬක් නැගුවොත් ඒ හඬ එකම හඬක් වගේ එකම ශබ්දයක් වගේ සියලු භික්ෂුන් වහන්සේලා පින්වතුනි එකට එකතු වෙලා කියනවා ස්වාමීනි
පුන්නෝ නාම බන්තේ ආයස්මා මන්තානි පුත්තෝ පුන්නෝ. මන්තානි පුත්තෝ. ස්වාමීනී පුන්න නම් තෙරුන් වහන්සේ නමක්, මන්තානි පුත්ත පුන්න නම් තෙරුන් වහන්සේ නමක් තමයි අපේ ගමේ කිඹුල්ලුවත් නුවර තමනුත් දසකතා ලාබී මේ අන් අයවත් දසකතාවෙහි සමාදන් කරවන භික්ෂුන් වහන්සේ නමක් හැටියට ඉන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ කියනවා. භික්ෂුන් වහන්සේලා ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේලාට ප්‍රතිපිලිතුරු දෙනවා. අන්න එතන ඉඳලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ දස කතා පිළිබඳ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. මොනවද මේ දස කතා කියන කාරණාව? ඒක පින්වතුනි ඊටාම වැදගත්. මේක දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් වුණත් පින්වතුනි අපි ගොඩාක් වෙලාවට හුරු වෙලා ඉන්න තියක් තමයි මේ අනිත් අයව හොඳ පැත්තකට යොමු කරවන්න. හොඳ මගකට ගන්න. අපි අනිත් අයව පුළුවන් තරම් නිවැරදි කරන්න උත්සාහ කරනවා. හැබැයි අපි ගොඩාක් වෙලාවට පින්වතුනි නිවැරදි වෙන්න වෑයම් කරනවා හරි අඩුයි. නමුත් පින්වතුනි මේ බණක් අහනකොට ඒ ධර්මදේශනාව අහගෙන ඉන්නකොට හරියට තමන් පිළිබඳව ඒ ධර්මයේ තුලින් දකින්න. අනිත් අය පිළිබඳව දකින්න නෙවෙයි. තව කෙනෙක් පිළිබඳව හොයන්න නෙවෙයි. තමන් පිළිබඳව දකින්න. මගේ ළඟ මේ ගුණයන්ගෙන් කොච්චර දේවල් තියෙනවද? මගේ ළඟ නැති ගුණයන් මොනවද? අන්න ඒ දේවල් විමසන්න මේ ධර්මය අපට උපකාර කරනවා. ඒ නිසා පින්වතුනි මේ හැම කාරණාවක්ම අන්න ඒ තරමටම බැඳිලා තියෙන වටින කරුණු. දැන් මේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් මේ කාරණාව දේශනා කරා. ගිහි පිරිස වශයෙන් ඔබටත් මේ කාරණාව ඉතාම වැදගත්. අපි මේ කාරණාවල් එකින් එක සම්බන්ධ කරගෙන සාකච්ඡා කරමු. කොහොමද ඔබගේ ජීවිතයට මේ කාරණාව උපකාරයක් කරගන්න කියලා. ඔන්න පළවෙනි කාරණාව තමයි අත්තාච අප්පිච්චෝ අප්පිච්ච කතංච. තමන් අල්පේච්චයි ඒ වගේම තමයි අන් අයවත් අල්පේච්ච භාවයට පිහිටුවනවා. අල්පේච්ච භාවයේ පිළිබඳ කරුණු කියලා දෙනවා. මොනවද මේ අල්පේච්ච භාවය කියලා කියන්නේ? දැන් අපි ගොඩාක් වෙලාවට අල්පේච්චයි කියලා කියන්නේ ඉරුණු කඩමාල්ලක් වගේ රෙද්දක් ඇඳගෙන කැඩිච්ච බිඳිච්ච පිඟානක කෝපයක අනුභව කරගෙන කැඩිච්ච වළඳක උයා පිහාගෙන කටුමැටි ගියක් පොල්කොළ වලින් සෙවිලි කරපු වහලක් සහිත ගෙදරක බූරු ඇඳක පොල්කොළ පැදුරක බිම නිදාගන්න යම්කිසි කෙනෙක් දැක්කොතින් අපට හිතෙනවා මේ මිනිස්සයා හරි අල්පේච්චයි කියලා. පිටුතේ භෞතික සම්පත් වලින් අල්පේච්ච භාවයේ මනිනවා නම් ඒකට හොඳම මිනුම් දණ්ඩ තමයි එහෙමනම්. ඒ කියන්නේ අල්පේච්ච භාවයේ මේ මිනිස්සු අතරින් අල්පේච්ච භාවයේ ඉහළටම ගියපු පිරිස වෙන්න ඕන නිගණ්ඨ පිරිස. කොච්චර අල්පේච්චයිද කියලා කියනවා නම් පින්වතුනි වස්ත්‍ර පවා අයින් කරලා ඉන්නේ. එහෙමනම් අල්පේච්ච භාවය කියන එක භෞතික දේවල් වලින් නම් මනින්නේ. භෞතික දේවල් වලින් විතර නම් මනින්නේ. එහෙමනම් පින්වතුනි නිගණ්ඨ පිරිස තමයි අල්පේච්ච භාවයේ අතිශයම උසස්ම පිරිස වෙන්න ඕන. එහෙම බුදුදහමේ භෞතික දේවල් වලින් විතරක් අල්පේච්ච භාවයේ මනින්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ මේ අල්පේච්ච භාවය ඊටාම වැදගත් කරුණු 4ක් ඔස්සේ විග්‍රහ කරලා තියෙනවා. පළවෙනි එක තමයි අත්‍රිච්ඡතා. මොකද මේ අත්‍රිච්ඡතා කියලා කියන්නේ? අත්‍රිච්ඡතා කියලා කියන්නේ අන් අයගේ දේවල් වලට ආස කරලා ඒවා තමන්ට ලබා ගැනීමේ ආසාවක් තියෙනවා. අන් අයගේ දේවල් දැකලා අන් අයගේ දේවල් පිළිබඳව හිතලා අන් අයගේ දේවල් පිළිබඳව බලලා ඒවා තමන්ට ලබා ගැනීමේ ආසාවක් තියෙනවා. අන්න ඒකට කියනවා අත්‍රිච්ඡතා කියලා. දැන් බලන්න පොඩි කාලේ ඉඳලාම කුඩා දරුවන්ට පුරුදු වෙලා තියෙන මෙන්න මේ ක්‍රමය. තව කෙනෙක් පරිහරණය කරන දෙයක් දැක්කොත් තමන්ටත් ඒ දේ ලබා ගන්න ඕන කියන තණ්හාව තමන්ගේ ළඟ තියෙනවා. ඒක හඳුන්වනවා අත්‍රිච්ඡතා කියලා. ඒක කෙලෙසයා. ඊළඟට දෙවෙනි එක තමයි පාපිච්ඡතා. පාපිච්ඡතා කියලා කියන්නේ තමන්ගේ ළඟ නැති යම්කිසි ගුණයක් තමන්ට තියෙනවා කියලා අනිත් අයව දැනගන්න සලස්වනවා.
උදාහරණයක් කියනවා නම් අපි හිතමු ඔන්න තමන් දන් දෙන්නේ නැහැ. හැබැයි තමන් පුළුවන් තරම් අඟවනවා තමන් දානපතියෙක් කියලා. තමන් සද්ධා සම්පන්න නැහැ. හැබැයි තමන් පුළුවන් තරම් අඟවන්න උත්සාහ කරනවා තමන් සද්ධාවන්තයෙක් කියලා. තමන් සීලවන්ත නැහැ. තමන් ත්‍යාගවන්ත නැහැ. හැබැයි තමන් සීලවන්තයෙක් කියලා අනිත් අය දැනගන්න තමන් සලස්වනවා. ඒක විවිධාකාර විදියට පාවිච්චි කර කර තමයි කරන්නේ. හැබැයි කොහොම කළත් ඒ තුල තියෙන්නේ නුගුණ ධර්මය. පාපිච්චතා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි මහිච්ඡතා. මහිච්ඡතා කියලා කියන්නේ ඔන්න මේ කෙනා ශ්‍රද්ධාවන්තයි. හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා. හැබැයි ඍජුව හෝ වක්‍රාකාරී වංචනිකව හෝ තමන් සද්ධාවන්තයෙක් කියලා මේ අන් අයට සලස්වන්න උත්සාහ කරනවා. අන් අයට පෙන්වන්න උත්සාහ කරනවා. අපි මේ පිළිබඳව ඉදිරියට සාකච්ඡා කරමු. මේ ශාසනයේ පින්වතුනි සැබෑ ගුණවන්ත පුද්ගලයා මොන වගේ ගුණවලින් යුක්තද කියලා ඒක අල්පේච්ඡතාවය යටතේ විග්‍රහ කරලා දෙනවා. දැන් මෙතන මේ කතා කරන්නේ ඔන්න දැන් තමන් සද්ධා සම්පන්නයි. හැබැයි අන් අයට තමන් දැනගන්න උත්සාහ කරනවා තමන් සද්ධාවන්තයෙක් කියලා. තමන් ඇත්තටම සීලවන්තයි. හැබැයි අන් අයට දනවන්න උත්සාහ කරනවා තමන් සීලවන්තයි කියලා. තමන් දන් දෙන ත්‍යාගවන්ත කෙනෙක්. හැබැයි අන් අයට උත්සාහ කරනවා තමන් ත්‍යාගවන්තයෙක් බව ඔප්පු කරවන්න. මෙන්න මේ විදියට පින්වතුනි කටයුතු කිරීම මහිච්ඡතා කියන කෙලෙස් ධර්මයට අයිති වෙනවා. බලන්න පින්වතුනි අපි මේ දහම තුල කරුණු කාරණා හරියට දැනගන්න අපිට කොයිතරම් පිරිසුදු වෙන්න පුළුවන්ද? මේ අත්‍රිච්ඡතා කියන ස්වභාවය, පාපිච්ඡතා කියන ස්වභාවය, මහිච්ඡතා කියන ස්වභාවය පින්වතුනි ඔබ අපි හැම දිනාගෙම ළඟ තියෙන්න පුළුවන්. එතකොට අපි පිළිබඳ විමසලා බලන්න ඕන මගේ ළඟ අත්‍රිච්ඡතාවේ තියෙනවද? අන් අයට අයිති දේවල් තමන්ටත් ලබා ගන්න පුළුවන් කියන දේ තමන්ගේ ළඟ තියෙනවද? හැබැයි දැන් මෙතන මේ කතා කරන්නේ අපි හිතමු ඔන්න දැන් අර සාරම්භ කියලා විශේෂ ක්ලේශයක් තියෙනවා. සාරම්භ කියන විශේෂ ක්ලේශයේ කතා කරනවා කුසල සාරම්භ අකුසල සාරම්භ කියලා දෙකක්. සාරම්භ කියලා කියන්නේ යම්කිසි කෙනෙක් යම්කිසි දෙයක් කරනවා නම් තමනුත් ඒ දේ කරන්න ඕනේ කියන ඇතිවෙන ක්ලේශයට කියන සාරම්භ කියලා. හැබැයි ඒක දැන් අපි හිතමු උදාහරණයක් හැටියට කෙනෙක් අලුත් වස්ත්‍රයක් අඳිනවා තමනුත් ඒ වගේම වස්ත්‍රයක් අඳින්න උනන්දු වෙනවා. කෙනෙක් ලොකු ගෙයක් හදනවා ඒ ගෙට වඩා ලොකු ගෙයක් හදන්න තමන් උනන්දු වෙනවා. අන්න ඒක හඳුන්වනවා අකුසල සාරම්භ කියලා. හැබැයි මේ සාරම්භ කියන ක්ලේශයක් උනාට මේකේ කුසල පැත්තක් තියෙනවා. කුසල පැත්ත තමයි අපි හිතමුන්න කෙනෙක් සිල් ගන්නවා. ඒ සිල් ගන්න කෙනා දිහා බලලා තමනුත් ඇති කරගන්නවා මමත් එයා වගේ සිල් ගන්නවා. තමනුත් ඇති කරගන්නවා මමත් ඒ කෙනා වගේ දන් දෙනවා. දානයක් දෙනෙක් දිහා බලලා ඒ දානෙට වඩා උසස් දානයක් දෙනවා. අර අසදෘශ්‍ය මහා දානෙ දුන්නේ අන්න ඒ වගේ. ඒ කියන්නේ රජතුමා දානයක් දෙනවා ඒක දකින ගම්බැසියෝ ඊට වඩා ලොකු දානයක් දෙනවා. ඒක දකින රජතුමා ඊටත් වඩා ලොකු දානයක් දෙනවා. එතකොට එතන තියෙන කුසල සාරම්භය. එතන තියෙන්නේ කුසල සාරම්භය. දැන් එතකොට පින්වතුනි ඒ කුසල සාරම්භය දියුණු කර ගැනීම වටිනවා. ගවීසී කියලා සූත්‍රයක් තියෙනවා. ඒ ගවීසී සූත්‍රයේදී එක ආයතනයක ප්‍රධානියෙක් ඉන්නවා. දැන් මෙයා කල්පනා කරනවා මේ කණ්ඩායමත් එක්ක ඉන්නකොට මෙයා විශේෂ නැහැ. මෙයා මොකද කරන්නේ? මේ අයගෙන් විශේෂ වෙන්නේ කියලා පන්සිල් සමාදන් වෙනවා. ඊළඟට අර කණ්ඩායමේ හිටපු අනිත් පිරිසත් මොකද කළේ? තමන්ගේ නායකයාගේ මට්ටමට සමාන වෙන පන්සිල් සමාදන් වුණා. දැන් මෙයා කල්පනා කරගෙන ටික දවසක් යනකොට කල්පනා කරනවා මම මේ අයගෙන් විශේෂ නැහැ. ඒ නිසා මං අට සිල් ගන්නවා. ඒ උපෝසත සීලය ගන්නකොට අර පිරිසත් මොකද කළේ? උපෝසත සීලය සමාදන් වුණා. ආයෙ ටික දවසක් කොහොම ඉන්නකොට මෙයා කල්පනා කරනවා දැන් මම මේ අයගේ අතරින් විශේෂ නැහැ කියලා මෙයාගෙල පැවිදි වෙනවා. අර පිරිසත් ඇවිල්ලා පැවිදි වුණා. ටික දවසක් යනකොට කල්පනා කරනවා මේ අය අතරින් මම විශේෂ නැහැ කියලා. එයා වීරිය වඩලා මාර්ගඵල ලබනවා. ඉතින් අර පිරිසත් වීරිය වඩලා මාර්ගඵල ලබනවා.
අන්න ඒකට කියන කුසල සාරම්භය කියලා. කැනර තව කෙනෙක් අනුගමනය කිරීම තුළින් පින්වතුනි තව කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ. එතකොට ඒ හානි නොවීම හානිදායක නොවීම පින්වතුනි කුසල සාරම්භය හැටියට හඳුන්වනවා. අකුසල සාරම්භය කියලා කියන්නේ අර තෘෂ්ණාධික බව පංචකාමයන් පිළිබඳව අන්න ඒවා කෙරෙහි නැඹුරු වෙලා කටයුතු කිරීම තමයි අකුසල සාරම්භය හැටියට හඳුන්වන්නේ. දැන් මෙතන මේ කියන්නේ මේ අත්‍රිච්ඡතා කියන්නේ ඒක නෙවෙයි. අත්‍රිච්ඡතා කියලා කියන්නේ පින්වතුනි මෙතන දැන් යම් කිසි කෙනෙකුට අයිති දෙයක් තමා සන්තක කරගන්න පුළුවන් කැමැත්තක් තියෙනවා. ඒක දැන් අර පොඩි කාලේ ඉඳලම පොඩි ළමයිට ඉඳලම තියෙන දෙයක් නේ. ඉතින් ඒක පින්වතුනි ලොකු විනාශයක් ඒ පුද්ගලයාට ඇති කරනවා. ඊළඟට පාපිච්චතා තමන්ගේ ළඟ ගුණධර්ම නේ. හැබැයි ලෝකයාට අඟවන්න උත්සාහ කරනව තමන් ලොකු ගුණවතෙක් කියලා. ඊළඟට මහිච්ඡතා කියන්නේ තමන්ගේ ළඟ ගුණධර්ම තියෙනවා. හැබැයි ලෝකයාට ඔප්පු කරන්න උත්සාහ කරනවා තමන් ගුණවතෙක් කියලා. මේ කාරණා පිළිබඳ ඔය අල්පේච්ඡතාව යටතේ කරුණකදී පැහැදිලි කරනවා. අපි එතනදී පින්වතුනි මේ කාරණාව තව ටිකක් විස්තරාත්මකව පැහැදිලි කරමු. ඉතින් මෙතන මේ කියන්නේ තමන්ගේ ළඟ ගුණ තියෙනවා. අනිත් අය මේක දැනගනිත්වා කියන සිතුවිල්ලක් තිබුණොතින් ඒක පින්වතුනි මහිච්ඡතා කියන ගණයට අයිති වෙනවා. ඊළඟට හතරවෙනි එක තමයි අප්පිච්ඡතා. මෙන්න මේක තමයි මෙන්න මේ දස කතාවල කතා කරන්නේ. අල්පේච්ඡ භාවය කියලා කියන්නේ ඇත්තටම පින්වතුනි මේ තියෙන ගුණය සංගවනවා කියන අර්ථයයි. ඕක හඳුන්වනවා කරුණු හතරකදී. ප්‍රත්‍ය පිළිබඳ අල්පේච්ඡතාවය, පච්චය අප්පිච්ඡතා. ඊළඟට දූතාංග පිළිබඳ අල්පේච්ඡතාවය, දූතාංග අප්පිච්ඡෝ. ඊළඟට පර්යාප්ති ධර්මී පිළිබඳ අල්පේච්ඡතාවය, පරියත්‍ය අප්පිච්ඡෝ. ඊළඟට අධිගම පිළිබඳ අල්පේච්ඡතාවය, අධිගම අප්පිච්ඡෝ කියලා මෙන්න මේ අල්පේච්ඡ භාවයේ පිංගුතුනි කරුණු හතරක් ඔස්සේ විග්‍රහ කරනවා. මෙන්න මේකට තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සැබෑ අල්පේච්ඡ භාවය හඳුන්වන්නේ. සැබෑවටම අල්පේච්ඡ භාවය හඳුන්වන්නේ මෙන්න මේ කරුණු හතරට. නැත්නම් මේ රළු සිවුරක් ඇඳගෙන ඉරිච්ච කඩමාල්ලක් වගේ රෙද්දක් ඇඳගෙන කටුමැටි ගහපු ගෙදරක කැඩිච්ච වළඳක කොල්කොල පැදුරක නිදාගන්න කෙනා අල්පේච්ඡයි කියලා නෙවෙයි කියන්නේ. එතන ඉහිම කෙනෙක් ජීවත් වෙනවා නම් ඇත්තටම පින්වතුනි සංසාරේ දන් දීමේ අඩුපාඩුවක් හැටියට මේ ශාසනය හඳුන්වන්නේ. මේ සංසාරේ ඒ කෙනාව හඳුන්වන්නේ ඒ වගේ දුර්වල කෙනෙක් බවට පත් වෙලා ඉපදීම පින්වතුනි හඳුන්වන්නේ මේ සසරේ දන් දීම අතරින් දුර්වල කෙනෙක් හැටියට. ඒක පින්වතුනි මේ නිගහවට කරුණක් නෙවෙයි. ඔය தත්ත්වය අපිටත් ඇති වෙන්න පුළුවන් අපිත් දන් දෙන්නේ නැත්තම්. ඒ කාරණාව අපිටත් ඒ විදිහටම ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාව ඊටාම වැදගත්. පින්වතුනි භෞතික දේවල් වලින් නෙවෙයි අල්පේච්ඡ භාවයෙන් මනින්නේ. මෙන්න මේ කරුණු හතරෙන්. ඔන්න පළවෙනි එක තමයි ප්‍රත්‍ය පිළිබඳ අල්පේච්ඡ වෙන්නට ඕන. භික්ෂුවක් කොහොමද ඒක වෙන්නේ? ඔන්න සමහර දායකයෝ ඉන්නවා. ඒ දායකයන්ට ගොඩාක් තියෙනවා. හැබැයි දෙන්නේ පොඩ්ඩයි. නමුත් පින්වතුනි අර දෙන පොඩ්ඩ බාරගෙන නිහඬ වෙන්නට ඕන. දෙන්නේ පොඩ්ඩයි ඒ දෙන පොඩ්ඩ බාරගෙන තමන් නිහඬ වෙන්නට ඕන. නමුත් ගොඩාක් දෙනෙකුගේ ළඟ තියෙන ලොකු දුර්වලතාවයක් තියෙනවා. යම්කිසි කෙනෙකුගේ ළඟ ගොඩාක් ධනෙ තියෙනවා නම් ඒ ගොඩාක් ධනෙ තියෙන ධනවතා පොඩ්ඩක් දුන්නම ඒ මිනිස්සයාට ගරහනවා. බලන්න මච්චරිය සිටුවරයා වගේ කියලා චෝදනා කරනවා. හරියට දෙන්නවත් දන්නේ නැහැ. ලෝභකමින් දුන්නේ කියලා චෝදනා කරනවා. හැබැයි පින්වතුනි මේ ඒ කිනාගේ ළඟ අඩුපාඩුවක් තියෙන්න පුළුවන් ඇත්තටම ගොඩාක් තියාගෙන පොඩ්ඩක් දෙනවා කියන එක. නමුත් පින්වතුනි ඒක නෙවෙයි සැබෑ යථාර්ථය. සැබෑ යථාර්ථය ඒක නෙවෙයි. සැබෑ යථාර්ථය මොකද්ද? ඒ පුද්ගලයාට අත්හරින්න පුළුවන් සීමාව තමයි ඒක. අත්හරින්න පුළුවන් උපරිම ප්‍රමාණය තමයි ඒක. එතකොට ඒ පුද්ගලයා ඒ ප්‍රමාණය අත්හැරලා පින්වතුනි දන් දුන්නා. දැන් අපි ඒ අත්හැරපු ප්‍රමාණයටත් ඒ මිනිස්සයාට නුගුණ කියලා බනිනවා නම් ඒ මිනිස්සයාට වඩා පින්වතුනි අපි ළඟ ගුණධර්ම අඩුයි. අපි පොඩ්ඩක් දුන්නත් ඒ පිළිබඳ වර්ණනා කරන්නට ඕන. ඒක තමයි මේ ශාසනයේ
සැබෑ ගුණවන්ත ශ්‍රාවකයාගේ ළඟ තිබෙන ගුණය. දැන් එක උදාහරණයක් කියනවා නම් අර අපේ රේවත මහරහතන් වහන්සේ. නාගසේන කුමාරයා උපදින්නේ බ්‍රාහ්මණ කුලයක. මිලින්ද ප්‍රශ්නේ නාගසේන මහරහතන් වහන්සේ තේ කුමාරයා කාලේ උපදින්නේ බ්‍රාහ්මණ කුලයක. එහෙම ඉපදුනාම රේවත හාමුදුරන්ට තමයි පැවරෙන්නේ මේ නාගසේන කුමාරයාව පැවිදි කරවන්න. මේ රේවත කුමාරයා ඉපදිලා ඉන්නේ දැන් බ්‍රාහ්මණ කුලයක. බ්‍රාහ්මණයෝ ශ්‍රමණයන් වහන්සේලාට ඒ තරම් ප්‍රියමනාපනය කැමති නෑ. රේවත හාමුදුරුවෝ පින්වතුනි මේ බමුණගේ ගෙදරට අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් පිණ්ඩපාතේ වැඩියා. නමුත් එක දවසක්වත් කිසිම දෙයක් ලැබුණේ නෑ. නමුත් එක දවසක් මේ බ්‍රාහ්මණයා දකිනවා හාමුදුරු වෙනදට වඩා ප්‍රියමනාපව වඩිනවා. මොනවා හරි ලැබිලාද දන්නේ නැහැ කියලා මගදී එන ගමන් දැකලා අහනවා ස්වාමීනි මොනවා හරි ලැබුණාද? ඔව් කියනවා. බමුණට දැන් හොඳටම කේන්ති ගියා. මොකද බමුණ කියලා තියෙන්නේ ගෙදර කාටවත් කිසිම දෙයක් මේ ශ්‍රමණයාට දෙන්න එපා කියලා. බමුණ කේන්ති ගිහලා අහනවා දාසියගෙන් නුඹ මොනවා හරි දුන්නද? අනේ නෑ ස්වාමීනි කියනවා. මං කිසිම දෙයක් දුන්නේ නෑ කියනවා. බමුණට ඒ වෙලාවේ හිතුණා හොඳයි මම හෙට ආවෙන් පස්සේදී ඔය ශ්‍රමණයාට මුසාවාදයෙන් චෝදනා කරන්නම් කිව්වා. මොකද මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ බොරු කියනවා කියලා ප්‍රසිද්ධ නෑ. සත්‍යවාදීන් හැටියට තමයි ප්‍රසිද්ධ. මං එහෙනම් හෙට ආවම මුසාවාද කිව්වා කියලා චෝදනා කරන්නම් කියනවා. ඊළඟ දවසේ රේවත හාමුදුරුවෝ ආවම අහනවා මේ නුඹ ඊයේ මට බොරුවක් කිව්ව නේද කියලා අහනවා. ඉතින් රේවත හාමුදුරුවෝ අහනවා මොකද්ද බමුණ? මුකුත් නොලැබ ලැබුණ කියලා කිව්වයි කියලා අහනවා. ඒ වෙලාවේ රේවත හාමුදුරුවෝ කියනවා බමුණ මම මේ ගෙදරට අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් පිණ්ඩපාතේ වැඩියා. මට වචන මාත්‍රයක තරම් දෙයක් මේ ගෙදරින් ලැබුණේ නැහැ. හැබැයි ඊයේ දාසියගෙන් මට වචනයක් ලැබුණා. මොකද්ද වචනය? ස්වාමීනි ඔබ වහන්සේ ආයි මේ ගෙදරට පිණ්ඩපාතේ වඩින්න එපා. ඔබ වහන්සේ කොච්චර වැඩියත් මෙහි මොනවත් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් බමුණට කියනවා රේවත හාමුදුරුවෝ බමුණ මෙච්චර කාලයක් ඇවිල්ලා වචනයක්වත් මට ලැබුණේ නැහැ. හැබැයි ඊයේ මට වචනයක් ලැබුණා කිව්වා මේ ගෙදරින්. ඒකට මට සතුටු හිතුණා කිව්වා. බලන්න පින්වතුනි මේ වෙලාවේ අර බමුණගේ හිත මෘදු වුණා. රළු බව නැති වුණා. වචනයක් දීලා මේ භික්ෂුව මේ තරම් වර්ණනා කරනවා නම් දානයක් දුන්නොත් කොයිතරම් වර්ණනා කරයිද කියලා බමුණ ඊළඟ දවසේ ආරාධනා කරනවා ඒ භික්ෂුවට ගෙදරට දානෙට. රේවත හාමුදුරුවෝ දානට ආරාධනා කරා. බලන්න පින්වතුනි මේ ශාසනී මේ හික්මුණු පුද්ගලයන්ගේ ළඟ තියෙන උසස් ගුණ ධර්මය. ඒක උසස් ස්වභාවය. මොකද දැන් ධර්මය උනත් හැම වෙලාවකම කියලා තියෙනවා දුස්සීල භික්ෂුවකට උපකාර කරන්න අමාරුයි. මොකද දුස්සීල භික්ෂුව දෙන කාලෙදි ප්‍රශංසා කරනවා නොදෙන කාලෙදි ප්‍රශංසා කරන්නේ නැහැ. දුස්සීල භික්ෂුවට සංග්‍රහ කරන්න ගියාම අතිශයින්ම අමාරුයි කියලා ධර්මයේ කියලා තියෙනවා. හැබැයි සීලවන්ත භික්ෂුවට සංග්‍රහ කරාම ඊටාම පහසුයි. මොකද සීලවන්ත භික්ෂුවට දෙන කාලෙටත් ප්‍රශංසා කරනවා නොදෙන කාලෙටත් ප්‍රශංසා කරනවා. දෙන කාලෙට ප්‍රශංසා කරද්දී සීලවන්ත භික්ෂුව හිතනවලු නොදෙන කාලෙදී මෙන්න මෙහෙම කොහොමද මම මේ දායකයන්ට දෙන කාලෙට විතරද ගරු කරන්නේ. මේ දායකයෝ මට දෙන කාලෙට විතරද මම අනුග්‍රහ කරන්නේ. ඇයි මම නොදෙන කාලට අනුග්‍රහ කරන්නේ නැද්ද? ඉස්සර මේ දායකයෝ මට දුන්නා සමහර වෙලාවට දැන් නොදැනව ඇත්තේ මේ දායකයන්ට නැති නිසා වෙන්නේ නැති. දැන් බලන්න මේ සීලවන්ත භික්ෂුව හිතන විදිය. දැන් මේ දායකයෝ මට නැති නිසා වෙන්නේ නැති සංග්‍රහ නොකරන්නේ. එහෙමනම් මම දෙන කාලෙට විතරද උදව් කරන්න ඕන නොදෙන කාලට උදව් කරන්නේ නැද්ද කියලා ඒ භික්ෂුව අර දායකයන්ට ප්‍රශංසා කරනවලු. ඔවුන්ව මගහරින්න හැලු. ඔවුන් එක කතාබහ කරන්නාම කතාබහ නොකර ඉන්න හැලු. හැබැයි දුස්සීල භික්ෂුවගේ ස්වභාවය තමයි දෙන කාලෙදී උපරිමාකාරයකට ප්‍රශංසා කරනවා වඩාත් පැහැදීමෙන් කතාබහ කරනවා. හැබැයි නොදෙන කාලෙදී ඊතරම් පැහැදීමෙන් කතාබහ කරන්න හැලු. ඉතින් මෙන්න මේ කාරණාව ඊටාම වැදගත් පින්වතුනි.
දැන් මෙතන කියන්නේ ඒකයි දැන් මේ අල්පේච්ඡ භාවයේදී ඉන්න මේ භික්ෂුව යම් කිසි දායකයෙකුගේ ළඟට ගියාම ඒ දායකයට තියෙනව ගොඩක්. හැබැයි දෙන්නේ පොඩ්ඩයි. ඒ දෙන පොඩ්ඩ බාරගෙන නිහඬ වෙලා අනුමෝදනාව කරන්නට ඕන. ගරහන්න හොඳ නැහැ. ඊළඟට තව අනිත් කාරණාව තමයි සමහර දායකයෝ ඉන්නවා ඒ දායකයන්ට තියෙන්නේ පොඩ්ඩයි. හැබැයි තියෙන ඔක්කොම වගේ දෙනවා. ඒ දායකයන්ට ඔක්කොම වගේ දෙනවා. තියෙන්නේ පොඩ්ඩයි. ඒ තියෙන සියල්ලම වගේ දෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා එවැනි අයගෙන් බාරගන්නකොට ඒ අයට ඉතුරු කරලා බාරගන්න කියලා කියනවා. ඒ අයට ඉතුරු කරලා බාරගන්න කියනවා. දැන් එක දවසක් ඔය පිණ්ඩපාතික තිස්ස කියලා හාමුදුරු නමක් පිණ්ඩපාතේ වඩිනවා. දාරු බණ්ඩක කියලා එක්තරා උපාසකයෙක් නගර රස්සාවක් කරලා තමන්ගේ ගමට යනවා. යන ගමන් මේ තෙරුන් වහන්සේ දැකලා මග ඉන්න මිනිස්සෙකුගෙන් බත් පැකට් එකක් අරගෙන මේ තෙරුන් වහන්සේට පූජා කරනවා. ඒ තෙරුන් වහන්සේ දන්නවා මේ මිනිස්සයා මගින් බත් එකක් ගත්තේ එහෙනම් මේ මිනිස්සට ආහාර නැතිව ඇති. ඒ වෙලාවේ අර තෙරුන් වහන්සේ අඩක් අරගෙන ඉතුරු ප්‍රමාණයට අත වහනවා ඇති කියලා. ඒ වෙලාවට දැන් බුදුහාමුදුර අවසර දීලා තියෙනවා දැන් ඒ දායකයා බැරි වෙලාවක්වත් කිව්වොත් ස්වාමීනි මට මෙලොවින් සංග්‍රහ කරන්න එපා මට පරලොවින් සංග්‍රහ කරන්න කියලා. ඒ නිසාම මේ දානේ බාර ගන්න කිව්වොත් බාර ගන්න වෙනවා. මොකද ඒ දායකයා ගොඩාක් ලොකු අත්හැරීමක් කරලානේ දෙන්නේ. හැබැයි හාමුදුරුවන්ගේ යුතුයකම තමයි අර දායකයට කොටසක් ඉතුරු කරන එක. ඒකයි කියන්නේ දැන් සමහර දායකයෝ ඉන්න පොඩ්ඩයි තියෙන පොඩ්ඩ ඔක්කොම දෙනවා. එතකොට භික්ෂුවගේ යුතුයකම තමයි ඒ දායකයාට යම්කිසි ප්‍රමාණයක් ඉතුරු කරලා කොටසක් බාර ගන්න එක. ඒ දායකයට යම්කිසි ප්‍රමාණයක් ඉතුරු කරලා කොටසක් බාර ගන්න එක තමයි ඒ භික්ෂුවගේ වගකීම වෙන්න ඕන. දැන් සමහර දායකයෝ තමන්ට ඉතුරු කරගන්නෙත් නැතුව දෙනවා නම් ඒ ගෙවල් වලට භික්ෂුන් වහන්සේලා තීරණය කළ පිණ්ඩපාතේ වඩින්නෙත් නැහැලු. ඒ ගෙවල් හඳුන්වනවා සේක සම්මත කුල කියලා. ඒ ගෙවල් හඳුන්වනවා සේක සම්මත කුල කියලා. ඉතින් මෙන්න මේ වගේ පින්වතුනි දැන් සමහර දායකයන්ගේ ළඟ පොඩ්ඩයි තියෙන ඔක්කොම වගේ දෙනවා. එතකොට ඒ වෙලාවට භික්ෂුන් වහන්සේ ඒ දායකයන්ට ප්‍රමාණයක් ඉතුරු කරලා තමයි බාර ගන්නට ඕන. එන සමහර දායකයෝ ඉන්නවා පින්වතුනි ගොඩාක් තියෙනවා. ඒතර ගොඩාක්ම දෙනවා. ඒ වෙලාවට ඒ දායකයන්ගෙන් බාර ගන්නකොට තමන්ට අවශ්‍ය ප්‍රමාණයට විතරක් බාර ගන්න කියලා කියනවා. දෙන ඔක්කොම බාර ගන්න නැතුව තමන්ට අවශ්‍ය ප්‍රමාණයට විතරක් බාර ගන්න කියලා භාග්‍යතුන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. දැන් මෙන්න මේක තමයි මේ ප්‍රත්‍ය පිළිබඳව අල්පේච්ඡ වෙන්නේ කොහොමද කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ ප්‍රත්‍ය පිළිබඳ අල්පේච්ඡ භාවය ඇති කරගෙන ප්‍රත්‍ය පිළිබඳ අල්පේච්ඡ භාවයක් ඇති කරගත්තම පින්වතුනි තමන්ටත් ඒකෙන් යහපතක් තියෙනවා. ඒ වගේම තමයි අන් අයටත් ඒකෙන් ලොකු යහපතක් තියෙනවා. එමනම් මෙන්න මේ කාරණාව ඊටාම වැදගත් පින්වතුනි. මොකද දැන් අර ගොඩාක් වෙලාට අපි හිතන්නේ මේ ප්‍රත්‍ය බාර ගන්නකොට කොහොමද මේක බාර ගන්න ඕන කියලා. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ මෙතන විස්තර කරලා තියෙන්නේ ආන්න ඒ ක්‍රමයට. එමනම් මේ කාරණාවේ තවත් විශේෂ කාරණාවල් 3ක් සාකච්ඡා කරන්න තියෙනවා. දූතාංග පිළිබඳ අල්පේච්ඡ වෙන්නේ කොහොමද? ඊළඟට පර්යාප්ති ධර්මී පිළිබඳ අල්පේච්ඡ වෙන්නේ කොහොමද? ඒ වගේම තමයි අධිගම පිළිබඳ අල්පේච්ඡ භාවයක් ඇති කරගන්නේ කොහොමද කියන කාරණාවල් ටිකත් ඊටාම වැදගත්. ඉතින් අපි අදට කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි ලබන සතියේ දේශනාව තුළදී ඒ කාරණාවල් ටිකත් සාකච්ඡා කරමු. මොකද ඒ කාරණාවල් දැනගැනීම විස්තරාත්මකව තාම වැදගත් නිසා. එමනම් අද දවසේදී අපි රතවිනීත සූත්‍ර දේශනාව මූලික කරගෙන පවත්වපු දෙවෙනි ධර්මානුශාසනාව මෙතෙකින් නිමාවටපත් කරනවා. එමනම් අපි ලබන සතියේ සාකච්ඡා කරමු මේ අල්පේච්ඡ කතා තුල කතා කරන ඊළඟ අල්පේච්ඡ භාවයන් මොනවද කියන කාරණාව. ඉතින් අපි අද දස කතාවල අල්පේච්ඡ භාවය පිළිබඳවයි මේ සාකච්ඡා කරේ. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුවක් තුල කෙනෙකු තුල දියුණු කරගන්න ඕන විශේෂ ගුණාංගයක්. මේ ශාසනය තුල යම්කිසි කෙනෙකුට දියුණුවක් ලබන්න පුළුවන් නම් ඒ දියුණුව ලබන කෙනා තුල තිබිය යුතු විශේෂ ගුණාංගයක් පිළිබඳවයි මේ කාරණාව තුළින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එමනම් අද දවසේ අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. අද මෙවන් උතුම් සද්ධර්ම දේශනාවක්
මුළු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට සද්ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන පින්වතුන්ට අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ කොළඹ 8 ලෙස්ලි රණගල මාවත ජාතික නිවාස නොම්බර T25 නිවසේ පදිංචි ප්‍රියංකා ජයතිලක භාර්යාව විදාන්නගේ ශකිලා ප්‍රියන්වදා දියණිය පොබුදු පෙරේරා බෑණනුවන් කියන මෙන්න මේ පින්වත් පිරිසයි අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. තේ පින්වතුන්ගේ අරමුණ වන්නේ අවුරුදු 60ක් ආයු වින්දනය කරලා 2021 ජනවාරි මාස 15 වන දින තමන් අතරින් මිය පරලෝ ගියපු බොරැල්ලේ ලෙස්ලි රණගල මාවතේ ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියාමකවරයෙකු ලෙස සේවය කළ විශ්‍රාමික විදානගේ ගුණවංශ මහතාට පින් අනුමෝදන් කරලයි පුණ්‍යානුමෝදනාත්මකව ධර්මදේශනාව සඳහා දායක වෙලා කටයුතු කරනු ලබන්නේ. ඉතින් අපි එතුමාට මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. අවුරුදු 60ක් ආයු වින්දනය කරලා එතුමා මිය පරලෝ යන්නට යෙදුනේ. අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවෙන් රැස් කරගත් උදාාර කුසලානිසංස ධර්මියෝ එතුමාට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. එතුමාගේ සාංසාරික ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේ මේ අතුළු කොට මිය පරලෝ ගිය සියලු මියගේ ඥාතීන්ටත් මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. එවගේම සුජීවත්ව සිටින ජේ.එච්. ජයතිලක මහත්මියට එවගේම ජෙස්මින් ළමා හේවා මහත්මිය ඇතුළු පින්වතුන්ටත් මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. tie හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. එවගේම තවදුරටත් මේ මිය පරලෝ ගියපු කිහිප දෙනෙකුට පින් අනුමෝදන් කරනවා. ගාමිණී ජයතිලක මහතා, විදානගේ පියසෙන මහතා, කේ දයාවතී මහත්මිය, චන්ද්‍රිකා දමයන්ති මෙනවිය, වත්තේගේ බේබි හාමි මාතාව, මර්තා හාමි මාතාව, එස් ළමාහේවා මහතා ඇතුළු මෙන්න මේ පවුලේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. tie හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම සාංසාරික ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම net fm කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් මේ වෙලාවේ ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොරෝනා උවදුරින් පීඩාවට පත්ව සිටින ලක්වැසි ලෝවැසි හැම දෙනාටමත් ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. tie හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. වගේම විශේෂයෙන්ම මේ වන විට අතිවිශාල ලාංකික පිරිසක් මේ වෙනකොට කොරෝනා වසංගතය නිසා පීඩාවට පත් වෙලා සිටිනවා, රෝගී තත්ත්වයට පත් වෙලා සිටිනවා. අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත බුදුගුණ ආනුභාවයෙන්, භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ පාරමිතාවන් වල ආනුභාවයෙන් ඒ හැම දිනාටම ඉක්මන්ම නිරෝගී සුවය සැලසේවා. මේ ඕදුරෙන් කිසිම කෙනෙකුට චිත්ත පීඩාවක්, කායික පීඩාවක් ඇති නොවේවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයම සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඉතින් මේ කොරෝනා වසංගතයෙන් මිය පරලෝ ගියපු හැම දිනාටම අපි පොදුවේ පින් අනුමෝදන් කරමු. බොහෝ දෙනෙක් මේ වෙනකොට මිය පරලෝ ගිහිලා තිබෙනවා. ඉතින් මිය පරලෝ ගියපු හැම දිනාටම අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඉතින් 7000කට අධික පිරිසක් මේ වෙනකොට මිය පරලෝ ගෙස් තිබෙන බව අපිට දැනගන්න ලැබුණා. ඉතින් හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. සංසාරයේ කිසිම ආත්ම භාවයක එවන් තත්ත්වයකට මරණ තත්ත්වයකට හසු නොවේවා. හැම දිනාටම දිගාසිරි සම්පත් ලැබේවා. ලෝකේ මේ වසංගතේ මිය පරලෝ ගියපු හැම දිනාටම මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සාංසාරික ජීවිත සුවපත් වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රෝගී තත්ත්වයට පත් වෙලා සිටින ලක්වැසි ලෝවැසි හැම දිනාටම ඉක්මන්ම නිරෝගී සුවය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම රැස් කරගත්තු සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලෙන් අපි ප්‍රාර්ථනා කරමු මේ දරුණු වසංගත ඉතාමත් ඉක්මනින් ලෝකෙම තුරන් වේවා. හැම දිනාටම සුපුරුදු පරිදි වෙනදා වගේම පහසුවෙන් කාලය ගත කරන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා.
වගේම රැස් කරගත්තු සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් මෙවන් උතුම් ධර්මයන් වලින් අපව පෝෂණය කරන මාගේ ගුරුදේවයාණන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මා මේ ලෝකෙට බිහි කරපු මියගිය මාගේ මෑණියන්ටත් ඒ වගේම මියගිය මාගේ පියාණන්ටත් අපවත්ය වදාළ පැවිදි කරපු මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. වගේම සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනකට මට මඟ විවර කරලා දුන්නෝ කල්යාණ මිත්‍ර සත්පුරුෂ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාටමත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. නිරන්තරයෙන්ම සිව්පස දාණයෙන් අප උපස්ථාන කරපු සිව්පස දාණයෙන් අප උපස්ථාන කරන සියලුම දායක කාරකාදී හැම දිනාටම මේ සියලු කුසල් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නෙත් නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා